අයිබෝවන් දුවේ පුතේ අද දවසෙත් අපි බලාපොරොත්තු වන්නේ ඔබත් සමග 13 ශ්‍රේණියේ නිපුණතාවක් සාකච්ඡා කරන්න. නිපුණතා අංක 13 ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා මෙහෙයුම් කළමනාකරණයේ දායකත්වය අගයයි. අද දවසේ මෙම නිපුණතාවට අදාළව මෙහෙයුම් කළමනාකරණයේ යටතේ වැදගත් සංකල්ප රාශියක්ම ඔබට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හරහා මේ 13 වෙනි නිපුණතාව ආවරණය කිරීම තමයි අද දවසේ අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ පාඩම තුලින් ඔබට මෙහෙයුම් කළමනාකරණය කියන්නේ කුමක්ද? ඒ වගේම මෙහෙයුම් කළමනාකරණයේ වැදගත්කම සහ ඊට අයත් කාර්යයන් ඒ වගේම නිෂ්පාදන ආයතනයක් පාවිච්චි කරන විවිධ නිෂ්පාදන ක්‍රම පිළිබඳව ඒ වගේම මෙහෙයුම් කළමනාකරණයේදී වැදගත් වන විග්‍රහයක් වන සමච්ඡේදන ලක්ෂ විග්‍රහය සම්බන්ධයෙන් ද්‍රව්‍ය මිලදී ගැනීම සහ තොග පාලනය සම්බන්ධයෙන් ඔබට විෂය කරුණු දැනගන්න පුළුවන්. ඒ වගේම ආර්ථික ඇණවුම් ප්‍රමාණය, තත්ත්ව පාලනය, නිෂ්පාදන ඵලදායීතාව සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව මෙම පැයක කාල සීමාව තුල ඔබ මේ පාඩමත් සමග රැඳී සිටියොත් ඔබට මෙහි සඳහන් සියලු විෂය කොටස් ආවරණය කරගන්න පුළුවන්. එසේනම් දරුවනේ සූදානම් වෙන්න අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඔබට ලියා ගන්න පොතපත පෑනක් අරගෙන ඒ සඳහා සූදානම් වෙන්න. මුලින්ම බලමු අපි මෙහෙයුම් කළමනාකරණය කියන්නේ මොකක්ද කියන එක. සංවිධානයක පරමාර්ථ හා අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙහෙයුම් කටයුතු සැලසුම් කිරීම, සංවිධානය කිරීම, මෙහෙයවීම හා පාලනයට අදාළ ක්‍රියාවලිය මෙහෙයුම් කළමනාකරණය ලෙස හැඳින්වෙනවා. ඒ අනුව මෙහෙයුම් කටයුතු කියන එකෙන් අදහස් කරන්නේ ව්‍යාපාරයක යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමට අදාළ වන සියලුම කටයුතු. ව්‍යාපාරයක නිෂ්පාදන කාර්ය සිදු වෙන්නේ මේ මෙහෙයුම් අංශයෙන්. ඊට අදාළ වන සියලුම කටයුතු සැලසුම් කිරීමත්, සංවිධානය කිරීමත්, මෙහෙයවීමත්, පාලනය කිරීමත් මේ මෙහෙයුම් කළමනාකරණය යන්නට අදාළ වෙනවා. ඒ අනුව ව්‍යාපාරයකට මෙහෙයුම් කළමනාකරණය ඊටාම වැදගත් වෙනවා. මෙහෙයුම් කටයුතු ලෙස අපි හැඳින්නුවේ යෙදවුම් නිමවුම් බවට පරිවර්තනය කිරීමට අදාළ සියලුම කටයුතු. මේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ නිෂ්පාදිතයක්, භාණ්ඩයක් හෝ සේවාවක්. ඒ අනුව භාණ්ඩයක් හෝ සේවාවක ඉහළ ගුණත්වයේ යුක්තව නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවා මේ මෙහෙයුම් කළමනාකරණය තුලින්. මෙහෙයුම් කටයුතු කළමනාකරණය කර ගැනීම නිසා. ඒ වගේම කළමනාකරණය තුලින් සඵලදායීත්වය සහ කාර්යක්ෂමතාවය ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ අනුව මෙහෙයුම් ක්‍රියාවලියේ සඵලදායීත්වය සහ කාර්යක්ෂමතාවය මේ හරහා වර්ධනය කරගන්න පුළුවන්. ඒ වගේම කාර්යක්ෂමතාවය සඵලදායීත්වය තුලින් නිෂ්පාදන පිරිවැයාම කරගෙන ලාභය උපරිම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි මේ ව්‍යාපාර ගෝලීය පරිසරය තුල විවිධ ගැටලු වලට තරඟකාරීත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ සඳහා සාර්ථකව මුහුණ දීමේ හැකියාව තියෙනවා මෙහෙයුම් කළමනාකරණය තුලින්. තරඟකාරීත්වයට මුහුණ දෙන්න තවත් වැදගත්ම සාධකයක් තමයි නව්‍යතාව. එතකොට මේ නව්‍යතාවයෙන් යුක්තව භාණ්ඩ හා සේවා හඳුන්වා දීමේ හැකියාවත් මෙහෙයුම් කළමනාකරණය හරහා ලබා ගන්න පුළුවන් වැදගත් සේවාවක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙහෙයුම් අංශයේ අවශ්‍ය ආචාර ධර්ම අනුගමනය කිරීමෙන්, පාරිභෝගිකයන්ට අවශ්‍ය දේවල් ලබා දීමෙන්, ඒ වගේම පරිසරය ආරක්ෂා කිරීම හරහා මේ ආකාරයට රටේ තිරසර සංවර්ධනයට දායක වීමේ හැකියාවත් මෙහෙයුම් කළමනාකරණය තුලින් ව්‍යාපාරයකට අත් කරගන්න පුළුවන්. ඒ නිසා
මෙම මෙහෙයුම් අංශයේ නිෂ්පාදනය කරන නිෂ්පාදිත තමයි පාරිභෝගිකයා අතටපත් වෙන්නේ. ඒ ව්‍යාපාරයේ සාර්ථකත්වය සඳහා ඍජුවම බලපානවා. ඒ නිසා ව්‍යාපාරයේ මෙහෙයුම් අංශයේ කටයුතු ටික හොඳින් කළමනාකරණය කර ගැනීම ආයතනයකට ඉතාම වැදගත් වෙනවා. මේ මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ ක්‍රියාවලිය. එතකොට මේ මෙහෙයුම් කළමනාකරණයේ ක්‍රියාවලියට අයත් කාර්යයන් කීපයක් තියෙනවා. අපි බලමු මොනවද මේ කාර්යයන් කියලා. නිෂ්පාදන ඉංජිනේරුකරණය. නිෂ්පාදන සැලසුම්කරණය. ද්‍රව්‍ය මිලදී ගැනීම. නිෂ්පාදන පාලනය. පර්යේෂණ හා සංවර්ධනය. නිෂ්පාදන ඉංජිනේරුකරණයෙන් අදහස් කරන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර, යන්ත්‍රාගාර, අවශ්‍ය අමුද්‍රව්‍ය මේ සියල්ලක්ම පිළිබඳව තීරණය කිරීම. ඒ තීරණවලට අනුව ඊළඟ කාර්යය වන්නේ නිෂ්පාදන සැලසුම්කරණය. කුමක් කෙසේ කොයි ආකාරයටද නිෂ්පාදනය කරන්න කියන එක තීරණය කිරීම තමයි නිෂ්පාදන සැලසුම්කරණය ලෙස හඳුන්වන්නේ. මේ සැලසුම්කරණයේදී සමහර වෙලාවට කෙටි කාලීන වැඩසටහනක් විදියට සකස් වෙන්න පුළුවන්, සමහර වෙලාවට දිගු කාලීන වැඩසටහනක් විදියට මේ සැලසුම් සකස් කරගන්න පුළුවන්. මෙහෙයුම් කළමනාකරණයේ ඊළඟ කාර්යය වන්නේ ද්‍රව්‍ය මිලදී ගැනීම. ද්‍රව්‍ය මිලදී ගැනීම කියලා කියන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය වෙන්න පුළුවන්, සේවා වෙන්න පුළුවන්, අවශ්‍ය ප්‍රමාණයෙන්, අවශ්‍ය ගුණත්වයෙන් නියමිත මිල ගණන් යටතේ ලබා ගැනීම. ඒ වගේම තමයි ඊළඟ ප්‍රධාන කාර්යය වන්නේ නිෂ්පාදන පාලනය. නිෂ්පාදන පාලනය කියන එකෙන් අදහස් කරන්නේ මේ සැලසුම් කරපු ආකාරයට මෙහෙයුම් කටයුතු සිදු වෙනවද කියලා සොයා බැලීම. එහිදී තත්ත්ව පාලනය, තොග පාලනය වැනි විවිධ පාලන ක්‍රම අනුගමනය කරනු ලබනවා. ඒ වගේම මේ මෙහෙයුම් කළමනාකරණයට අයත් තවත් කාර්යයක් තමයි පර්යේෂණ හා සංවර්ධනය. පර්යේෂණ කියලා කියන්නේ මේ මෙහෙයුම් කටයුතු වලට අදාළ, මෙහෙයුම් ක්‍රියාවලියට අදාළ නව තාක්ෂණයන්, නව නිෂ්පාදන ක්‍රමවේද පිළිබඳව තොරතුරු එක්රැස් කිරීම. සංවර්ධනය කියන එකෙන් අදහස් කරන්නේ ඒ සොයාගත් තොරතුරු ඒ අදාළ කාර්යයන් ක්‍රියාවලීන් සඳහා යොදා ගැනීම. නිරන්තරයෙන් මේ මෙහෙයුම් අංශයත් පර්යේෂණ හා සංවර්ධන කටයුතු වල නිරත වෙනවා. ඒ හරහා නව නිෂ්පාදන ක්‍රියාවලි, නව තාක්ෂණයන් පිළිබඳව අත්හදා බැලීම් සිදු කරනවා. ඒ අනුව මෙහෙයුම් කළමනාකරණය කියන්නේ එහෙනම් මේ කාර්ය සමූහයෙන් සමන්විත වුණ ක්‍රියාවලියක්. අපි ඊළඟ කොටස් වලින් සාකච්ඡා කරන්නේ මේ එක් එක් කළමනාකරණ කාර්යයන්ට අයිති වන ප්‍රධානම සංකල්ප කීපයක් සම්බන්ධයෙන්. ඒ යටතේ විවිධ නිෂ්පාදන ආයතන තියෙනවා. ඒ ආයතනවල නිෂ්පාදනය කරන නිෂ්පාදනවල ස්වභාවය අනුව ප්‍රධාන වශයෙන් මේ නිෂ්පාදන ආයතන නැත්නම් නිෂ්පාදනය කරන ආකාර වර්ග තුනක් යටතේ වර්ග කරන්න පුළුවන්. එකක් තමයි කාර්ය නිෂ්පාදනය, job production. අනිත් එක කාණ්ඩ නිෂ්පාදනය, batch production. අනිත් එක ප්‍රවාහ නිෂ්පාදනය, flow production. මේ විදිහේ නිෂ්පාදන කරන ස්වභාවය අනුව නිෂ්පාදන ක්‍රම තුනක් හඳුනා ගන්න පුළුවන්. අපි බලමු මොනවද මේ ක්‍රම කියන එක නිදසුන් සහිතව. පළවෙනි එක කාර්ය නිෂ්පාදනය. මෙහිදී සිදු වෙන්නේ ආරම්භයේ සිට අවසානය දක්වාම එක් අයිතමයක් තමයි නිෂ්පාදනය කරන්නේ. එම නිෂ්පාදනයත් සිදු කරන්නේ ගනුදෙනුකරුවෙකුගෙන් ලැබෙන නිශ්චිත ඇනෝමකට අනුව. ඒ අනුව ලැබෙන ඇනෝම අනුව ඒ අදාළ පුද්ගලයාගේ නිෂ්පාදිතය තමයි නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා මෙම නිෂ්පාදනයන් වර්තමාන ඉල්ලුම පදනම් කරගෙන තමයි සිදු වෙන්නේ. උදාහරණ විදිහට අපි ගත්තොත් පුද්ගලයෙකුගේ මිම්මට අනුව ඔහුට අවශ්‍ය විදිහට ඔහුගේ ඇනෝමට අනුව ඇඳුමක් නිර්මාණය කිරීම. මනමාලියෙකුට ඇඳුමක් නිර්මාණය කිරීම ගන්න පුළුවන්. කෙනෙකුගේ උපන්දිනයට සකස් කර ගන්න උපන්දින කේක් එකක් වෙන්න පුළුවන්. ඒ නිශ්චිත පුද්ගලයාගේ නිශ්චිත ඇනෝමට අනුව ඔහුට අවශ්‍ය ආකාරයට තමයි ඒ නිෂ්පාදනය සිදු කරන්නේ. මේ ආකාරයට නිෂ්පාදන සිදු කරන ආයතන වලට අපි කියනවා කාර්ය නිෂ්පාදනය සිදු කරන ආයතන කියලා. ඒ වගේම තව
නිෂ්පාදන ක්‍රමයක් තමයි කාණ්ඩ නිෂ්පාදනය. මෙය සිදු වෙන්නේ ඇනෝමකට අනුව තමයි. නමුත් වෙනස තියෙන්නේ මෙහි එක ඇනෝමක් තුළ ඇතුළත් වන ඒකක සංඛ්‍යාව එකකට වඩා වැඩි. නිෂ්පාදන සමූහයක් තමයි ඒ ඇනෝම තුළ තියෙන්නේ. ඒ සමූහය නිෂ්පාදනය කරලා ඊළඟ සමූහය නිෂ්පාදනය කරනවා. බොහෝ විට මේ නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ එක වගේ වෙන්න පුළුවන්. උදාහරණ හැටියට ගත්තොත් ඇඳුම් කියන එක. නමුත් මේ ඇනෝමින් ඇනෝමට යොදා ගන්න අමුද්‍රව්‍ය, ශ්‍රමය ආදිය වෙනස් වෙන්න පුළුවන්. අපි උදාහරණයක් හැටියට මෙහෙම හිතමු. ඔබගේ පාසලේ ක්‍රීඩා උත්සවයේ ඔබගේ නිවාස සඳහා ටී-ෂර්ට් සඳහා ඇනෝමක් ඉදිරිපත් කරනවා කියලා හිතන්නකෝ. එතකොට එම නිෂ්පාදකයා එක එක නිවාසයේ වර්ණයට අනුව තමයි ඒ ඇඳුම් කට්ටලය නිර්මාණය කරන්නේ. ඒ එතකොට කාණ්ඩ නිෂ්පාදනයේ යටතේ දක්වන්න පුළුවන්. තවත් උදාහරණයක් විදියට අපි ගත්තොත් බෑන්ඩ් කණ්ඩායමකට අවශ්‍ය නිල ඇඳුම් නිර්මාණය කරනවා. නේද? මේ විදිහට එහෙනම් කාණ්ඩ නිෂ්පාදනයත් සිදු කරන්න පුළුවන්. ඒ ආකාරයට නිෂ්පාදනය සිදු කිරීමට අපි කියනවා කාණ්ඩ නිෂ්පාදනය කියලා. තුන්වෙනි නිෂ්පාදනය තමයි ප්‍රවාහ නිෂ්පාදනය. ප්‍රවාහ නිෂ්පාදනය කියලා කියන්නේ මේ විදිහට නිශ්චිත ඇනෝමකට අනුව නිෂ්පාදනයක් සිදු කිරීම නෙවෙයි, එකම වර්ගයක භාණ්ඩ නිරන්තරයෙන් අඛණ්ඩව රේඛීයව ගලාගෙන යන ආකාරයට මහා පරිමාණයෙන් නිෂ්පාදනය සිදු කරනවා. මෙහිදී සිදු වෙන්නේ අනාගත ඉල්ලුම අනුව වෙළඳපළට තමයි මේ නිෂ්පාදනය සිදු කිරීම සිදු වෙන්නේ. මහා පරිමාණ නිෂ්පාදනයේ වශයෙන්ුත් මේ හඳුන්වන්න පුළුවන්. ඒ අනුව අඛණ්ඩව නිෂ්පාදනය සිදු කරමින් වෙළඳපළට ඉදිරිපත් කිරීම තමයි අපි එහෙනම් මේ ප්‍රවාහ නිෂ්පාදනය ලෙස හඳුන්වන්නේ. ඒ වගේම නිෂ්පාදන සැලසුම්කරණයේදී අවධානය යොමු කරන ප්‍රධානම කරුණක් තමයි කම්හල් පිරියත සැලසුම් කිරීම කියන්නේ. කම්හල් පිරියත කියන එකෙන් අදහස් කරන්නේ ඒ කාර්ය මධ්‍යස්ථානය, ද්‍රව්‍ය, උපකරණ මේ ආදී සියලු දේ පිරියත ලෙස හඳුන්වන්න පුළුවන්. කොට මේ නිෂ්පාදන කාර්ය පහසු කර ගැනීම සඳහා මේ අවශ්‍ය ද්‍රව්‍ය, උපකරණ ස්ථානගත කිරීමට අපි කියනවා කම්හල් පිරියත සැලසුම් කිරීම කියලා. එතකොට මේ සැලසුම් අනුව තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලිය ගලා යාම සිදු වෙන්නේ. මේ ආකාරයට පිරියත සැලසුම් කරලා තියෙන ආකාර අනුව පිරියත සැලසුම් වර්ග 4ක් දකින්න පුළුවන්. ක්‍රියාවලි පිරියත, process layout, නිෂ්පාදිත පිරියත, product layout, කුටි පිරියත, cellular layout, ස්ථාවර ස්ථානීය පිරියත, fixed position layout. අපි බලමු මොනවද මේ පිරියත සැලසුම් නිදසුන් සහිතව. පළවෙනි එක ක්‍රියාවලි පිරියත. මෙහිදී මේ පිරියත ස්ථානගත කරලා තියෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ එක අදියරක් සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු දේ එක ස්ථානයක. ඊළඟ ස්ථානයේ තියෙන්නේ ඊළඟ අදියර සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලුම දේ. අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, සේවකීන් වෙන්න පුළුවන්, උපකරණ වෙන්න පුළුවන්. ඒ අනුව එක එක කාර්ය කිරීමට අවශ්‍ය වන දේවල් එක් එක් ස්ථානයේ ස්ථානගත කරලා තියෙනවා. එතකොට නිෂ්පාදිතය සිදු වෙන්නේ මේ එක් එක් ස්ථාන හරහා ගිහිල්ලා අවසාන නිෂ්පාදිතය එළියට එන්න පුළුවන්. ඒ ආකාරයට පිරියත සැලසුම් කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා ක්‍රියාවති පිරියත කියලා. ඊළඟ පිරියත සැලසුම තමයි නිෂ්පාදිත පිරියත. මෙහිදී සිදුවන්නේ සමස්ත නිෂ්පාදිතය එක් ස්ථානයකින් ඊළඟ ස්ථානයට ගමන් කිරීම. ක්‍රියාවලි පිරියතේදී සමස්ත නිෂ්පාදිතය නෙමේ එක් එක් අදියරයන්ට අවශ්‍ය දේවල් තමයි එක් එක් ස්ථානයට ගමන් කරන්නේ. මෙහිදී එහෙම නෙමේ නිෂ්පාදිතය අඛණ්ඩව රේඛීයව සිදු වෙනවා. පළවෙනි ස්ථානයෙන් දෙවෙනි ස්ථානයට එන්නේ ඒ නිෂ්පාදිතමයි. ඒක වෙනස් වෙලා තුන්වෙනි නිෂ්පාදිතයට එනවා. තුන්වෙනි ස්ථානයට එනවා. මේ ආකාරයට ස්ථාන හරහා ගිහිල්ලා තමයි අවසාන නිෂ්පාදිතය එළියට යන්නේ. අඛණ්ඩ ක්‍රියාවලියක් විදියට ගලා යන ආකාරයට තමයි මේ පිරියත සැලසුම් කරලා තියෙන්නේ. උදාහරණයක් විදියට අපි හිතුවොත්
කේක් නිෂ්පාදන ආයතනයක් ගත්තොත් එතකොට අවශ්‍ය අමුද්‍රව්‍ය එකතු කරනවා, ඊට පස්සේ සකස් කිරීම සිදු වෙනවා, ඊට පස්සේ ඒ කේක් පිලිස්සීම සිදු වෙනවා, අවසානයේදී දැවටුමක් සහිතව පෙට්ටි මතට වැටිලා වෙළඳපළට ඉදිරිපත් කිරීම දක්වා ගබඩා දක්වා මේක අඛණ්ඩ ක්‍රියාවලියක් දක්වා යන්න පුළුවන්. මේ ආකාරයට පිරියත සැලසුම් කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා නිෂ්පාදිත පිරියත කියලා. ඒ වගේම තවත් වර්ගයක් තමයි කුටි පිරියත කියලා කියන්නේ. cellular layout. කුටියක් කියලා කියන්නේ කාමරයක්, සෙල් එකක්. එතකොට මෙහිදී එක එක කුටියේ වෙන වෙනම යන්ත්‍ර සූත්‍ර අමුද්‍රව්‍ය ස්ථානගත කරලා තියෙනවා. එක කුටියක් ගත්තොත් ඒකේ තියෙන සමාන යන්ත්‍ර. අනිත් කුටිය ගත්තොත් ඒ කුටියට වඩා වෙනස් යන්ත්‍ර තමයි ඒ අනිත් දෙවනි කුටියේ තියෙන්නේ. ඒ අනුව නිෂ්පාදිතය මේ කුටි හරහා ගමන් කරලා අවසාන නිෂ්පාදිතය එළියට යන්න පුළුවන්. අපි උදාහරණයක් හිතමු ඇඟලුම් කර්මාන්ත ශාලාවක ක්‍රියාවලිය. ඇඳුම් කැපීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ සේවකීන් එක කුටියක. ඒ කපපු ඇඳුම් ඊළඟට මහන අංශයට යන්න පුළුවන්. එතන තියෙන්නේ මැහීමට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර උපකරණ සේවකයෝ අවශ්‍ය දේවල් ටික. මේ මහපු ඇඳුම් ඊළඟට යනවා අපි හිතමු ඒවා මැදීම සඳහා. එතකොට ඒට අවශ්‍ය උපකරණ තමයි ඊළඟ කුටියේ තියෙන්නේ. අවසාන වශයෙන් පැකට් කරලා වෙළඳපළට ඉදිරිපත් කිරීමට සූදානම් කරනවා. මේ විදිහට එක කුටියක ගත්තොත් සමාන යන්ත්‍ර ඊට වඩා වෙනස් යන්ත්‍ර තමයි ඊළඟ කුටියේ තියෙන්නේ. මේ ආකාරයට පිරියත සැලසුම් කරලා තියෙනවා නම් අපි ඒකට කියනවා කුටි පිරියත කියලා. ඒ වගේම තමයි තවත් පිරියත සැලසුම් කරපු ආකාරය ස්ථාවර ස්ථානීය පිරියත. fixed position layout කියලා අපි කියනවා. මෙය අනිකුත් ක්‍රම තුනත් එක්ක බලනකොට වෙනස්. ඒකට හේතුව ඉහත ක්‍රම තුනේදීම නිෂ්පාදිතය ගමන් කිරීමක් සිදු වුණා. ඒ හරහා තමයි අවසාන නිෂ්පාදිතය සකස් වෙන්නේ. නමුත් මෙහිදී නිෂ්පාදිතය ගමන් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය, බලය, උපකරණ මේ සියල්ලම ඒ නිෂ්පාදනයේ සිදුවන ස්ථානයටම ගෙනවිත් නිෂ්පාදන කටයුතු සිදු වෙනවා. උදාහරණයක් විදියට නැවක් නිෂ්පාදනය ගත්තොත් අවශ්‍ය තාක්ෂණික ශිල්පීන්, ඉංජිනේරුවරුන්, කම්කරුවන්, අවශ්‍ය උපකරණ, අමුද්‍රව්‍ය මේ සියල්ලම මේ ස්ථානයට ගෙනලා එතන තමයි නැව ඉදිවීම සිදු වෙන්නේ. ඒ ආකාරයට තමයි එහෙනම් පිරියත සැලසුම් කරලා තියෙන්නේ. එසේනම් ඔබට පැහැදිලි මේ පිරියත සැලසුම් කරලා තියෙන ආකාරය අනුව මේ වගේ වර්ග 4ක් ඔබට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම දරුවනේ මේ මෙහෙයුම් කළමනාකරණයේදී නිෂ්පාදන සැලසුම් කරන්නේදී මෙන්ම නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් කතා කරනකොට වැදගත්ම විග්‍රහයක් තමයි මේ සමච්ඡේදන ලක්ෂ්‍ය කියලා කියන්නේ. සමච්ඡේදන ලක්ෂ්‍ය කියන එකෙන් අදහස් කරන්නේ ව්‍යාපාරයක ලාභයක් හෝ අලාභයක් නොලබන නිෂ්පාදන හෝ අලෙවි මට්ටමයි. එතකොට මේ සමච්ඡේදන ලක්ෂ්‍ය කියන ස්ථානයේදී ව්‍යාපාරය නිෂ්පාදනය කළොත් ලාභයකුත් නැහැ, අලාභයකුත් නැහැ. ඒකෙන් අදහස් කරන්නේ අපි සාමාන්‍යයෙන් ලාභය ගණනය කරන්නේ ආදායමෙන් වියදම අඩු කිරීමෙන්. එසේනම් ආදායම වියදමට සමාන වන ලක්ෂයක් තමයි මේ සමච්ඡේදන ලක්ෂ්‍ය කියලා කියන්නේ. ඉතින් මේක ආයතනයකට හඳුනා ගැනීම ඉතාම වැදගත් වෙනවා. මේ සමච්ඡේදන ලක්ෂ්‍ය අපිට ගණනය කරන්න පුළුවන්. ඒ වගේම මේ සමච්ඡේදන ලක්ෂ්‍ය ප්‍රස්ථාරිකව නිරූපණය කරන්නත් පුළුවන්. අපි මුලින්ම බලමු මේ සමච්ඡේදන ලක්ෂ්‍ය කොහොමද ගණනය කරන්නේ කියන එක. එසේනම් සමච්ඡේදන ලක්ෂ්‍ය ගණනය කිරීම සඳහා පහත සමීකරණය පාවිච්චි කරන්න පුළුවන්. සමච්ඡේදන ලක්ෂ්‍යයේ ඒකක සංඛ්‍යාව සමානයි මුළු ස්ථාවර පිරිවැය බෙදනවා ඒකකයක දායකයෙන්. එතකොට මුළු ස්ථාවර පිරිවැය කියන්නේ මේ නිෂ්පාදනය සඳහා දරලා තියෙන ස්ථාවර පිරිවැය වල එකතුව. එය ඒකකයක දායකයෙන් බෙදීමෙන්
සමච්ඡේදන ලක්ෂී ඒකක සංඛ්‍යාව සොයා ගන්න පුළුවන්. අපි මේ සඳහා නිදසුනක් සාකච්ඡා කරලා බලමු. නිෂ්පාදන ආයතනයක එක්තරා නිෂ්පාදනයක නිෂ්පාදන ධාරිතාව මසකට ඒකක 1000කි. එම නිෂ්පාදිතයට අදාළ අනිකුත් තොරතුරු මෙහි දීලා තියෙනවා. ඒකකයක විකුණුම් මිල රුපියල් 10යි. ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 3යි. ස්ථාවර පිරිවැය රුපියල් 3000යි. අපේක්ෂිත නිෂ්පාදන ඒකක සංඛ්‍යාව 800යි. මේ ආයතනය නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වන ඒකක සංඛ්‍යාව 800යි. ස්ථාවර පිරිවැය රුපියල් 3000යි. ඒ අනුව ඔබට ගණනය කරන්න පුළුවන් සමච්ඡේදන ලක්ෂයේ ඒකක සංඛ්‍යාව. සමීකරණය සමච්ඡේදනයේ ලක්ෂයේ ඒකක සංඛ්‍යාව හොයන්නේ මුළු ස්ථාවර පිරිවැය ඒකකයක දායකයෙන් බෙදීමෙන්. එතකොට මුළු ස්ථාවර පිරිවැය ඔබට නිදසුනේ දීලා තිබුණා රුපියල් 3000ක් වශයෙන්. ඒකකයක දායකය ඔබට සොයා ගන්න පුළුවන්. ඒකකයක දායකය හොයාගන්නේ ඒකකයක විකුණුම් මිලෙන් ඒකකයක විචල්්‍ය පිරිවැය අඩු කිරීමෙන්. එතකොට ඒකකයක විකුණුම් මිල දීලා තිබුණා රුපියල් 10ක් වශයෙන්. එම රුපියල් 10න් ඒකකයක විචල්්‍ය පිරිවැය රුපියල් 5 අඩු කරාට පස්සේ ඒකකයක දායකය ලබා ගන්න පුළුවන් රුපියල් 5ක් වශයෙන්. එතකොට මෙම මුළු ස්ථාවර පිරිවැය ඒකකයක දායකයන් බෙදීමෙන් සමච්ඡේදන ලක්ෂී ඒකක සංඛ්‍යාව ලබා ගන්න පුළුවන්. මෙම නිදසුනට අනුව සමච්ඡේදන ලක්ෂයේ ඒකක සංඛ්‍යාව 600යි. ඒකෙන් අදහස් කරන්නේ මෙම ආයතනය නිෂ්පාදනය හෝ අලෙවි කිරීම ඒකක 600 නම් එම 600 ලක්ෂයේදී ඒ ආයතනයට ලාභයක් හෝ අලාභයක් නැහැ. ඒකක 600දී මුළු ආදායම මුළු පිරිවැයට සමාන වෙන්න පුළුවන්. ඒ නිසා ලාභයක් හෝ අලාභයක් නැහැ. ඉතින් අපිට මේ සමච්ඡේදන ලක්ෂ්‍ය ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. එතකොට අපිට මේ ලක්ෂ්‍යය හොයාගන්න නම් මුළු ආදායම මුළු පිරිවැය කියන වක්‍ර නිර්මාණය කරන්න ඕනේ. ඒ වගේම නිෂ්පාදන ඒකක ගණන එහෙම නැත්නම් විකුණුම් ඒකක ගණනත් අපි සඳහන් කරන්න ඕනේ. ඒ අනුව අපි සිරස් අක්ෂයේ මුළු පිරිවැය මුළු ආදායම ලාභය අලාභය මේ සියල්ලම නිරූපණය කිරීම සඳහා යොදා ගමු. ඒ වගේම තිරස් අක්ෂය නිෂ්පාදන හෝ විකුණුම් ඒකක ගණන සඳහන් කිරීමට අපි යොදා ගනිමු. ඒ අනුව මුලින්ම අපි ලකුණු කරමු. කලින් උදාහරණයේ තිබුණා ස්ථාවර පිරිවැය රුපියල් 3000ක් විදියට. එතකොට ස්ථාවර පිරිවැය කියන එකෙන් අදහස් කරන්නේ නිෂ්පාදන ඒකක බිඳුවක් වුණත් ස්ථාවර පිරිවැය රුපියල් 3000යි. උපරිම නිෂ්පාදන ධාරිතාව නිෂ්පාදනය කරත් ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒ අනුව එහෙනම් ස්ථාවර පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදන ඒකක සංඛ්‍යාව අනුව වෙනස් නොවන පිරිවැය. ඒ නිසා එය තිරස් අක්ෂයට සමාන්තර රේඛාවක් විදියට අඳින්න පුළුවන්. මේ ස්ථාවර පිරිවැය කෙටි කාලීනව මේ වගේ ස්වරූපයක් ගන්න පුළුවන්. එතකොට අපි ස්ථාවර පිරිවැය රේඛාව මේ ආකාරයට ඇඳලා ඊළඟට අපි බලමු මුළු ආදායම් රේඛාව නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. එතකොට මුළු ආදායම කියලා කියන්නේ විකුණන ඒකක සංඛ්‍යාව විකුණුම් මිලෙන් වැඩි කරාට පස්සේ ලැබෙන පිළිතුර. එතකොට විකුණුම් වැඩි වෙන්න ආදායම වැඩි වෙනවා. ඒ නිසා විකුණුම් නැත්නම් ආදායමක් නැහැ. ඒ නිසා බිඳුවෙන් පටන් අරගෙන ඉහළට නගින රේඛාවක් විදියට මේ මුළු ආදායම් රේඛාව මේ ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා දැන් සමච්ඡේදන ලක්ෂ්‍යය හොයාගන්න නම් මුළු ආදායම මුළු වියදමට සමාන වෙන තැන තමයි අපි හොයාගන්න ඕනේ. එතකොට එහෙනම් අපි මුළු වියදම් රේඛාවත් නිර්මාණය කරන්න ඕනේ. ඒකට මුළු වියදම් රේඛාව ආරම්භ වෙන්නේ ස්ථාවර පිරිවැය ආරම්භ වුණ ස්ථානයේ. ඒකට හේතුව බිඳුවෙන් ආරම්භ වෙන්නේ නැත්තේ
මුළු පිරිවැය තුල ස්ථාවර පිරිවැය අනිවාර්යෙන්ම ඇතුළත් වන නිසා. ඒ නිසා ඔබ මේ රේඛාව නිර්මාණය කරන්න ඕනේ ස්ථාවර පිරිවැය ආරම්භ වන ස්ථානයේ. එසේනම් ඔබට පැහැදිලි මුළු ආදායම් රේඛාව, මුළු පිරිවැය රේඛාව දෙක ඡේදනය වන ස්ථානය, ඒ ස්ථානයේදී තීරණය වන නිෂ්පාදන හෝ විකුණුම් ඒකක ගණන අපි කියනවා සමච්ඡේදන ලක්ෂයේ ඒකක සංඛ්‍යාව ලෙස. එසේනම් ඒකක 600ක් නිෂ්පාදනය කළොත් ඔබට පැහැදිලි ආදායමත් 6000යි වියදමත් 6000යි. ඒ අනුව ලාභයක් හෝ අලාභයක් නැහැ. ඒ අනුව මෙම ලක්ෂයට අපි හඳුන්වන්න පුළුවන් මේ ආදායම සහ වියදම ඡේදනය වන ස්ථානයට සමච්ඡේදන ලක්ෂය කියලා. break even point කියන එක අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ස්ථානය හොයාගත්තාම එහෙනම් ඔබට පැහැදිලි ඒකක 600කට වැඩියෙන් නිෂ්පාදනය කළොත් තමයි ඒ ආයතනයට ලාභ තියෙන්නේ. එම ලාභ කොටසේ ආදායම් වැඩි වියදම් අඩුයි. ඒ නිසා ලාභ ලැබෙන්න නම් ඒකක 600න් එහාට නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ වගේම අලාභ 600න් අඩුවෙන් නිෂ්පාදනය කළොත් ඔබට පැහැදිලි වෙනවා ඇති පිරිවැය වක්‍රය තමයි ඉහළින් තියෙන්නේ, ආදායම් වක්‍රය පහතින් තියෙන්නේ. ඒ අනුව එහෙනම් ඒකක 600ට අඩුවෙන් නිෂ්පාදනය කළොත් ඒ ආයතනයට අලාභයි. ඒ අනුව මේ ප්‍රස්ථාරයෙන් අපිට නිරූපණය කරන්න පුළුවන් ස්ථාවර පිරිවැය ප්‍රමාණයත් ඒකක 3000ක් පිරිවැය වශයෙන් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ඔබ දන්නවා මුළු පිරිවැය සමන්විත වෙන්නේ ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය කියන පිරිවැය වර්ග දෙකෙන්. විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ එහෙනම් නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාවත් අනුව වෙනස් වන පිරිවැය. එතකොට එය ස්ථාවර පිරිවැය සහ මුළු පිරිවැය අතර මේ ආකාරයට පිහිටන්න පුළුවන්. දැන් ඔබට පැහැදිලි එහෙනම් කොහොමද සමච්ඡේදන ලක්ෂ්‍ය නිර්මාණය කරගන්නේ? ඒ සමච්ඡේදන ලක්ෂයේදී තීරණය වන ඒකක සංඛ්‍යාව සමච්ඡේදන ලක්ෂ්‍යයේ ඒකක සංඛ්‍යාව වෙනවා. එය හොයාගත්තාම ලාභ උපයන්න නම් කොපමණ නිෂ්පාදනය කරන්න ඕනේද? ඒ වගේම මිල තීරණය කිරීමේදීත් මේ විග්‍රහය ඉතාම වැදගත් වෙන්න පුළුවන්. මම හිතනවා ඔබට මේ ප්‍රස්ථාරය අවබෝධ වෙන්න ඇති කියලා. ඉතින් ඒ අනුව අපි මේ සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහය යොදා ගැනීමෙන් තියෙන ප්‍රයෝජන මොනවද කියන එකත් ටිකක් සලකා බලමු. එතකොට ව්‍යාපාර කටයුතු සැලසුම් කරනකොට සහ පිරිවැය, ලාභය වගේ මේ පාලනය කිරීමේ උපකරණ භාවිත කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු සැලසුම් කිරීම සඳහා පිරිවැය, ලාභය හා නිෂ්පාදන ප්‍රමාණය පාලනය කිරීමේ උපකරණයක් විදියට මෙය භාවිත කරන්න පුළුවන්. ඒ වගේම තමයි සැලසුම් කරණයේදී මෙය පාවිච්චි කරනවා වගේම නිෂ්පාදිතයක මිල නියම කිරීමේදී මේ සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහය යොදා ගන්න පුළුවන්. කොපමණ ලාභයක් උපයන්න නම් කොපමණ මිලක් නියම කරන්න ඕනද කියන තීරණයට එන්න පුළුවන් මේ සමච්ඡේදන ලක්ෂ්‍ය අනුව. ඒ වගේම තමයි දැන් අපි මේ ප්‍රස්ථාරයේදී දැක්ක ආදායම, වියදම මේ වගේ විවිධ අංශවල මිල යන අංශවල වෙනස් වීම සම්බන්ධයෙන්ුත් විග්‍රහයක් කරන්න පුළුවන් මේ සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහය හරහා. ඒ වගේම තමයි විවිධ නිෂ්පාදන මට්ටම් නැත්නම් අලෙවි මට්ටම් වලදී ලාභයක්ද තියෙන්නේ, අලාභයක්ද තියෙන්නේ කියන එක ගණනය කරන්නත් පුළුවන්. ඒ විදිහට එහෙනම් කොච්චර ලාභයක් උපයන්න නම් අපි කොච්චර නිෂ්පාදනය කරන්න ඕනද කියන එකදී තීරණය කිරීමේදී ඉතාම වැදගත්. ඒ වගේම තමයි අවම වශයෙන් ලාභයක්ම නැත්නම් පාඩු නොලබා ඉන්න ආරක්ෂිත ආන්තිකයේ සොයා ගැනීමෙන් අර විකුණුම් පහත වැටීමේ අවදානම් වගේ දේවල් නැති කර ගන්නත් පුළුවන්. ඒ අනුව මේ සමච්ඡේදන ලක්ෂ්‍ය විග්‍රහය ආයතනයකට ඉතාම ප්‍රයෝජනවත් වෙනවා. නිෂ්පාදන ආයතනයක මෙම ලක්ෂ්‍ය ගණනය කිරීම, ඒ වගේ ප්‍රස්ථාරිකව නිරූපණය කිරීම සිදු කරන්න පුළුවන්. වර්තමානයේදී තාක්ෂණය දියුණුවත් සමග මේවා සියල්ලම පරිගණක ආශ්‍රයෙන් තොරතුරු ලබා ගැනීමේ පහසුව තියෙනවා. මෙහියුම් කළමනාකරණයේදී ඊළඟ වැදගත්ම කාර්ය වන්නේ ද්‍රව්‍ය මිලදී ගැනීම. සැලසුම් කරපු ආකාරයට මේ මෙහෙයුම් කටයුතු සිදු කරන්න අවශ්‍ය ද්‍රව්‍ය, අවශ්‍ය
ප්‍රමාණයෙන් අවශ්‍ය ගුණත්වයෙන් නියමිත මිල ගණන් යටතේ මිලදී ගැනීම අවශ්‍ය වෙනවා. ඉතින් නිෂ්පාදන ආයතනයක මේ මිලදී ගැනීම ඊටාම වැදගත් නිසා මේ සඳහා වෙනමම අංශයක් තියෙන්න පුළුවන්. ඒ යටතේ වෙනමම කළමනාකරුවොත් ඉන්න පුළුවන්. ඒ අනුව නිෂ්පාදන ක්‍රියාවලියේදී විවිධ දේවල් මිලදී ගන්න සිදු වෙනවා. අපි ප්‍රධාන වශයෙන් මේ මිලදී ගන්න දේවල් මිලදී ගන්නා ද්‍රව්‍ය සහ මිලදී ගන්නා සේවා වශයෙන් වර්ග කරනවා. මිලදී ගන්නා ද්‍රව්‍යත් නැවත අපිට වර්ග කරන්න පුළුවන් කොටස් දෙකක් යටතේ. එකක් තමයි නිෂ්පාදන කටයුතු සඳහා මිලදී ගන්න දේවල්. උදාහරණ විදියට අමුද්‍රව්‍ය ගන්නවා, උපකරණ ගන්නවා, විවිධ දේවල් ගන්න පුළුවන් මේ නිෂ්පාදන කටයුතු සඳහා. ඒ වගේම මේ ව්‍යාපාරයේ කටයුතු කරන්න ව්‍යාපාරයේ පරිහරණය සඳහා අවශ්‍ය දේවල් මිලදී ගැනීමත් සිදු වෙනවා. උදාහරණ විදියට ලිපි ද්‍රව්‍ය, කාර්යාලීය උපකරණ මේ වගේ විවිධ දේවල් පරිහරණය සඳහා මිලදී ගන්නවා. මේ විදිහට මිලදී ගන්නා භෞතික දේවල් අපි මේ මිලදී ගන්නා ද්‍රව්‍ය ලෙස හඳුන්වනවා. ඊට අමතරව ව්‍යාපාරයක් මිලදී ගන්නා විවිධ සේවාවල්නුත් තියෙනවා. උදාහරණ ආරක්ෂක සේවා, ප්‍රවාහන සේවා, සනීප ආරක්ෂක සේවා මේ වගේ විවිධ සේවාවල් මිලදී ගැනීම සිදු වෙනවා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාමට මේ ද්‍රව්‍ය මිලදී ගැනීම ඊටාම වැදගත් වෙනවා. අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට මිලදී ගැනීම සිදු නොවුනොත් මේ නිෂ්පාදන ක්‍රියාවලිය එන හිටින්න පුළුවන්. ඒ වගේම තමයි නියමිත ගුණත්වයෙන් නියමිත පිරිවිතර වලට අනුව අවම මිල ගණන් යටතේ මිලදී ගැනීමට මෙම අංශය නිතරම උත්සාහ කරනවා. ඒ අනුව ද්‍රව්‍ය මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු රාශියක් තියෙනවා. එකක් තමයි නිෂ්පාදන පිරිවිතර. නිෂ්පාදිතවල විස්තර තමයි අපි පිරිවිතර කියලා කියන්නේ. එතනදී අපිට සන්නම, ප්‍රමාණය, බර මේ හැමදේම සැලකිලිමත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මිලදී ගන්න ද්‍රව්‍යවල ගුණත්වය. ඒ මත අවසාන නිෂ්පාදිතයේ ගුණත්වය තීරණය වෙන්න පුළුවන්. ඒ වගේම මිල. එතකොට මේ සඳහා විශාල මිලක් වියදම් කරොත් නිෂ්පාදිතයේ අවසාන නිෂ්පාදිතයේ මිල ඉහළ යන්න පුළුවන්. ඒ නිසා ද්‍රව්‍ය මිලදී ගැනීමේදී මිල පිළිබඳවත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම තමයි සැපියුම් කරුවන් මේ ද්‍රව්‍ය සැපීම සඳහා ලබා ගන්න කාලය, සැපීමේ වේගවත් බව. එතකොට ඉක්මනින් සපයන්න පුළුවන් සැපියුම් කරුවෙක් තෝරා ගැනීම වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම පොරොත්තු කාලය නැත්නම් අපි කියනවා පමා කාලය කියලා ඇනෝමක් ඉදිරිපත් කරාම ඒ ඇනෝම ලැබෙන තෙක් ගතවන කාලයට අපි කියන්න පුළුවන් පොරොත්තු කාලය කියලා. ඉතින් මේ කාලය පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ පිළිබඳ සැලකිලිමත් වෙලා තමයි ඇනෝමක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ වගේම මේ මුදල් ගෙවීමේ විවිධ කොන්දේසි ඉදිරිපත් කරන්න පුළුවන්. ආයතනයට ගැළපෙන ආයතනයේ ප්‍රතිපත්ති වලට ගැළපෙන ආකාරයේ ගෙවීම් කොන්දේසි කොයි වගේද කියන එක පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වෙනවා. මේ සියලු සාධක පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි සුදුසු මිලදී ගැනීමක් මේ මිලදී ගැනීම අංශය විසින් සිදු කරනු ලබන්නේ. නිෂ්පාදන පාලනය යටතේ අපි කරුණු කීපයක් කතා කරමු. මෙහිදී වැදගත්ම පාලනයක් තමයි තොග පාලනය කියලා කියන්නේ. එතකොට මේ තොග පාලනය කියලා කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව කරගෙන යාම සඳහා ප්‍රශස්ත මට්ටමින් හා අවම පිරිවැයක් යටතේ තොග පවත්වාගෙන යාමයි. තොග පාලනය නිසි පරිදි සිදු නොවුනොත් නිෂ්පාදන ක්‍රියාවලිය ඇනහිටින්න පුළුවන්. එතකොට ප්‍රශස්ත මට්ටමින් තොග පවත්වාගෙන යනමයි කියන එකෙන් අදහස් කරන්නේ ආයතනයේ කපඩාවල තියෙන්න පුළුවන් උපරිම තොගයට වඩා වැඩි නොවන ආකාරයටත් ආම තොග මට්ටමට වඩා අඩු නොවන ආකාරයටත් ගැළපෙන මට්ටමින් පවත්වාගෙන යම් ගැළපෙන මට්ටමින් පවතින තොග තමයි අපි ප්‍රශස්ත තොග කියලා කියන්නේ. එතකොට ප්‍රශස්ත මට්ටමින් තොගයක් පවත්වාගෙන යන්න තමයි ආයතනයකට තොග පාලනයක් අවශ්‍ය වෙන්නේ. මේ විදිහේ තොග පාලනයක් තිබුණොත් ඒ ආයතනයට නිෂ්පාදන කටයුතු, අලෙවි කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්න පුළුවන්. භාණ්ඩ නිෂ්පාදන ආයතන වගේම භාණ්ඩ මිලදී අරගෙන අලෙවි කරන ආයතනත් තොග පවත්වාගෙන යනවා. ඒ නිසා මේ තොග පාලනය මෙම ආයතන වර්ග දෙකටම තමන්ගේ කටයුතු අඛණ්ඩව කරගෙන යන්න වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම මේ තොග පාලනය තියෙනවා නම් ඌන තොග හෝ අතිරික්ත තොග ඇති වෙන්නේ නැහැ.
ඕන තොග යනුවෙන් අදහස් කරේ තියෙන්න ඕනේ ආම තොග මට්ටමට වඩා තොග අඩුවෙන් තිබුණොත්. ඒ වගේ අවස්ථාවකදී හදිසි ඇනෝමක් ආවොත් ඒ ඇනෝම සපුරන්න තොග නැති වෙන්න පුළුවන්. හදිසි මොනවා හරි රටේ කාලගුණික දේශගුණික ව්‍යසනකාරී තත්ත්වයක් ආව සමහර වෙලාවට අමුද්‍රව්‍ය නැති වෙන්න පුළුවන්. එහෙම වුණොත් ක්‍රියාවලිය අතරමඟ නවතින්න පුළුවන්. ඒ වගේම තමයි අතිරික්ත තොග පවත්වාගෙන යනවා. අතිරික්ත තොග කියන එකෙන් අදහස් කරන්නේ තියෙන්න ඕනේ ප්‍රමාණයට වඩා වැඩි වුණොත් තොග. එයත් ආයතනයකට සුදුසු වෙන්නේ නැහැ. එහෙම වුණොත් මේ තොගේ මුදල් හිර කර තැබීම නිසා කාරක ප්‍රාග්ධන ගැටලු මතුවෙන්න පුළුවන්. මේ තොග නැශ වීම වෙන්න පුළුවන්. ඒ වගේම තොග යල්පනින්න පුළුවන්. මේ හරහා මේ සඳහා වියදම් දරන්න සිදු වෙන්න පුළුවන්. ඒ නිසා එවැනි තත්ත්වයන් මගහරව ගන්න පුළුවන් හොඳ තොග පාලනයක් තියෙනවා. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර ශ්‍රමය ආදී සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ හරහා අක්‍රීය පිරිවැයන් නැති වෙන්නේ නැහැ. කියන අදහස් කරන්නේ අමුද්‍රව්‍ය නැති වුණොත් සේවකයෝ යන්ත්‍ර සූත්‍ර නිකරුණේ කාලය ගත කරනවා. නමුත් ඔවුන්ට පැටුප් කෙවන්න ඕනේ. ඒ නිසා තොග පාලනයක් තියෙනවා නම් ඒ වගේ අක්‍රීය පිරිවැයක් ආයතනට දැරීමට සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි අනපේක්ෂිත ඉල්ලුම් තත්ත්වයන් වලට සාර්ථකව මුහුණ දීලා තමන්ගේ විගුණුම් වැඩි කර ගැනීමේ හැකියාවක් තියෙනවා මේ හොඳ තොග පාලනයක් ආයතනයක පවත්වාගෙන යනවා. නම් ප්‍රශස්ත තොග මට්ටමක් පවත්වාගෙන යන්න තොග පාලනයක් ඊටාම අවශ්‍ය වෙනවා. මේ තොග පාලනයේදී ආයතන විසින් විවිධ තොග පාලන ක්‍රම පාවිච්චි කරනවා. මේ තොග පාලන විධි ක්‍රම නැත්නම් ශිල්ප ක්‍රම වශයෙන් උත් හඳුන්වන්න පුළුවන්. එකක් තමයි ABC විශ්ලේෂණය කියලා කියන්නේ. මේ වගේ ශිල්ප ක්‍රමයක් වඩා සුදුසු වෙන්නේ විවිධ වටිනාකම් සහ ප්‍රමාණයන්ගෙන් යුක්ත නිෂ්පාදිත කිහිපයක් පවතින ආයතනයක. එතකොට මේ තොග වර්ග 3ක් යටතේ වර්ග කරලා හඳුනා ගන්න පුළුවන්. ඒ කියන වර්ගය වටිනාකම පැත්තෙන් ගත්තොත් ඊටාම වැඩි. ඒ වගේම ගබඩාවේ අවශ්‍ය වන ඉඩකඩ නැත්නම් සංඛ්‍යාත්මකව ඒකක ප්‍රමාණය ගත්තොත් අඩුයි. ඒ වගේම C කියන තොගේ ගත්තොත් ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ වටිනාකම අතින් ඊටාම අඩුයි. නමුත් සංඛ්‍යාත්මකව ගත්තොත් ඊටාම වැඩි. B කියන තොගය මධ්‍යස්ථ තත්වයක්. ඒ කියන්නේ ප්‍රමාණාත්මකවත් මධ්‍යස්ථයි වටිනාකම අතිනුත් මධ්‍යස්ථයි. ඉතින් මේ විදිහට තොග වර්ග කරගත්තම වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ කුමන තොගයේ සම්බන්ධයෙන්ද කියන එක පිළිබඳව තීරණය කරන්න පුළුවන්. එතකොට ඒ කියන තොගය විශාල වටිනාකමක් තියෙන තොගයක්. ඒ නිසා එම තොගය සම්බන්ධයෙන් දැඩි තොග පාලන ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕනේ. මොකද ඒ හරහා ව්‍යාපාරයට ලැබෙන ආදායම ලාභය වැඩි වෙන්න පුළුවන් නිසා. ඒ වගේ C කියන වර්ගයේ තොග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම සාපේක්ෂව අඩු වෙන්න පුළුවන්. මොකද ඒකෙන් ලැබෙන වටිනාකම ආයතනයට අඩු නිසා. මේ වගේ ක්‍රමවේද පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තව එකක් තමයි ද්විත්ව භාජන ක්‍රමය. අපි කියනවා ඩුවල් වෙසල් සිස්ටම් කියලා. මෙහිදී මේක බොහොම සරල ක්‍රමයක්. මේ වගේ ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන් විවිධ වර්ගයේ කුඩා භාණ්ඩ තියෙන ආයතනයකට භාජන දෙකක් තියෙනවා. එක භාජනයක් කුඩායි අනිත් භාජනය ලොකුයි. මේ අපි හිතමු මේ භාජන දෙකේ පුරවලා තියෙනවා නිෂ්පාදිත කියලා. අපි හිතමු උදාහරණ ඇන වර්ග, බොත්තම් වර්ග, මේ වගේ දේවල් සඳහා පහසුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහට විශාල භාජනයේ ද්‍රව්‍ය පාවිච්චි කරනවා. ඒ භාජනයේ ද්‍රව්‍ය පාවිච්චි කරලා අවසන් වුණාට පස්සේ කුඩා භාජනයේ මේ භාණ්ඩ පාවිච්චි කරන්න ආරම්භ කරනවා සමගම නැවත ඇනෝම් කරන්න ඕනේ. ඒ ඇනෝම් කළා තොගේ ලැබෙන තෙක් අර කුඩා භාජනයේ තියෙන ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුළුවන්. ලැබුණට පසුව මුලින්ම කුඩා භාජනය සම්පූර්ණ කරලා පුරවලා ඉතිරි ටික ලොකු භාජනයට දාලා නැවතත් අර ආකාරයටම පාවිච්චි කරන්න පුළුවන්. මේක බොහොම සරල ක්‍රමයක්. සමහර වෙලාවට නිවසේදීත් මේ වගේ සරල ක්‍රමවේද පාවිච්චි කරනවා. ඒ නිසා එවැනි සරල ක්‍රමවේදත් මේ තොග පාලනය සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් ක්‍රමයක් තමයි මේ අඛණ්ඩ තොග වාර්තා කිරීමේ ක්‍රමය කියන එක. මෙහිදී ඕනෙම අවස්ථාවක තොග සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. තොග ලැබීම, නිකුත් කිරීම සම්බන්ධයෙන් වාර්තාවල් තබා ගන්නවා.
කොට මේ සඳහා බින් කාඩ් වගේ රාක්ක පත්‍ර කියන එක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට ගබඩා බාරකරු ඒ සම්බන්ධයෙන් ඕනෙම අවස්ථාවකදී තොරතුරු ලබා ගන්න පුළුවන් ආකාරයට වාර්තාවල් පවත්වාගෙන යනවා. ඒ වගේම තමයි වර්තමානයේදී මේ තොග පාලනය සඳහා ඒ සඳහාම සකස් වුණ පරිගණක වැඩසටහන් තියෙනවා. ඒ හරහා මේ තොග පාලනය බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. අවශ්‍ය අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් වාර්තා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි තවත් තාක්ෂණය අතින් දියුණු ක්‍රමයක් තමයි මේ JIT ක්‍රමය කියලා කියන්නේ. අපි මේකට කියනවා just in time කියලා. මෙහිදී සිදු වෙන්නේ තොග වශයෙන් රැස් කර තබා ගැනීමක් සිදු නොවි නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලබා ගන්නවා, නිෂ්පාදනය සිදු කරනවා, වෙළඳපළට ඉදිරිපත් කරනවා. එතකොට අමුද්‍රව්‍ය තොග හෝ නිමි ද්‍රව්‍ය තොග ශූන්‍ය මට්ටමකින් පවත්වාගෙන යන්න පුළුවන්. මේ නිසා විශාල පිරිවැයක් අඩු කරගන්න පුළුවන්. තොග රඳවා ගැනීම සඳහා වැයවන පිරිවැල්, ගබඩා පිරිවැල්, රක්ෂණ ගාස්තු මේ වගේ පිරිවැයන් බොහෝ දුරට අඩු කරගන්න පුළුවන් මේ ක්‍රමය නිසා. කොට තොග පවත්වාගෙන යාමක් සිදු වෙන්නේ ලබා ගන්නවා, නිෂ්පාදනය කරනවා, වෙළඳපළට ඉදිරිපත් කරනවා. මේ වගේ ක්‍රමයක් කරන්න හොඳ කාරක ප්‍රාග්ධනයක් තියෙන්නත් ඕනේ. ඒ වගේ හොඳ සම්බන්ධීකරණයක් අංශ අතර තියෙන්නත් ඕනේ. ඉතින් මේ වගේ සෑම ආයතනයකටම මේ වගේ ක්‍රම පාවිච්චි කරන්න බැරි වුණත් හැකි ආයතනවලට මෙවැනි ක්‍රම පාවිච්චි කිරීම හරහා නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂම කරගෙන පිරිවැය ආම කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම මේ තොග පාලනයේදී පාවිච්චි කරන තවත් ක්‍රමයක් තමයි තොග මට්ටම් නිශ්චය කිරීමේ ක්‍රමය කියන එක. මෙහිදී ප්‍රශස්ත තොග මට්ටමක් පවත්වාගෙන යනකොට ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ තොග මට්ටම් කිහිපයක් තියෙනවා. එකක් තමයි යලි ඇනෝම් තොග මට්ටම, ඒ වගේම අවම තොග මට්ටම සහ උපරිම තොග මට්ටම. ඉතින් මේ පිළිබඳව අවධානය යොමු කිරීමෙන් ප්‍රශස්ත තොගයක් සම්බන්ධයෙන් ඒ අනුව මේ පිළිබඳව අවධානය යොමු කිරීමෙන් ප්‍රශස්ත තොග මට්ටමක් පවත්වාගෙන යාම පිළිබඳව සැලකිලිමත් වෙන්න පුළුවන්. අපිට මේ තොග මට්ටම් ප්‍රස්ථාරයක් ඇසුරින් නිරූපණය කරන්න පුළුවන්. ඔබ කලින් ඉගෙන ගත්තා යලි ඇනෝම් මට්ටම, ආම තොග මට්ටම සහ උපරිම තොග මට්ටම වශයෙන්. අපි එහෙනම් මෙම තොග මට්ටම් ප්‍රස්ථාරිකව නිරූපණය කරන්නේ කොයි ආකාරයටද කියන එක සලකා බලමු. මුලින්ම අපි අවම තොග මට්ටම මේ ආකාරයට ලකුණු කරමු. ඒ කියලා කියන්නේ තොග කිලෝ 25 තමයි අවම තොග මට්ටම ලෙස මෙම ප්‍රස්ථාරයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මෙම ගබඩාවට අනුව තියෙන්න ඕනේ උපරිම තොග මට්ටම අපි තොග කිලෝ 100ක් කියන එක සඳහන් කරන්න පුළුවන්. එතකොට ආම තොග මට්ටම සහ උපරිම තොග මට්ටම වශයෙන් මේ විදිහේ තොග මට්ටම් ලකුණු කරන්න පුළුවන්. මේ අතර උපරිම තොග මට්ටම සහ ආම තොග මට්ටම අතර යම්කිසි ස්ථානයකදී නැවත ඇනෝම් කරන්න ඕනේ. අපි මේ මට්ටම ගමු තොග කිලෝ 50ක් විදියට. එහෙනම් එය අපි ලකුණු කරන්න පුළුවන් යලි ඇනෝම් මට්ටම විදියට. ඒ අනුව තොග ඒකක 50 කියන්නේ යලි ඇනෝම් ලක්ෂය විදිහට ගන්න පුළුවන්. ඒ කියන්නේ උපරිම තොග මට්ටම 50 දක්වා අඩ වෙනකොට ඇනෝමක් ඉදිරිපත් කරන්න ඕනේ අවම තොගයට එන්න පෙර. ඒ අනුව මේ අතර තමයි මේ තොග පාලන ප්‍රස්ථාරය සකස් වෙන්නේ. ඒ අනුව අපි හිතමු දැන් මේ ගබඩාවේ උපරිම තොග මට්ටම පවතිනවා. එසේනම් මේ තොගේ ක්‍රමයෙන් පාවිච්චි කරගෙන එනකොට ඒකක 50ට ආවට පස්සේ නැවත ඇනෝම් කරන්න ඕනේ. ඒ ඇනෝම් කරපු තොගේ ලැබෙන තෙක් නැවත පාවිච්චි කරන්න පුළුවන් ආම තොගය එනතෙක් උපරිම වශයෙන් ආවොත් ආම තොගය දක්වා පාවිච්චි කරන්න පුළුවන්. ඒ අවස්ථාවේදී නැවත ගබඩාවට තොගය ලැබුණාම ආයේ උපරිම තොග මට්ටම දක්වා එන්න පුළුවන්. මේ ආකාරයට උපරිම තොගය පාවිච්චි කරනවා
ගබඩාවට භාණ්ඩ ලැබුණාට පස්සේ නැවත උපරිම තොගේ දක්වා භාණ්ඩ ළඟා වෙන්න පුළුවන්. මේ ආකාරයට මේ තොගේ හැසිරීම ප්‍රස්ථාරිකව නිරූපණය කරන්න පුළුවන්. එතකොට මෙහිදී ගත්තොත් අපි උපරිම තොග මට්ටම අවම තොග මට්ටමට එන්න ගතවන කාලයට අපි කියනවා චක්‍රීය කාලය කියලා. ඒ වගේම තමයි මේ ඇනෝම් කරපු තොගයක් ගබඩාවට ලැබීමට ගතවන කාලයට අපි කියනවා පොරොත්තු කාලය කියලා. ඒ ඔබට ප්‍රස්ථාරයෙන් නිරූපණය කරන්න පුළුවන්. එය නිෂ්පාදන ආයතනයේ ස්වභාවය අනුව සති මාස මේ විදිහට වෙන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාරයකට වැදගත් වන තව සංකල්පයක් තමයි ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියන්නේ. Economic Order Quantity. අපි මේක කෙටියෙන් EOQ වශයෙන් හඳුන්වනවා. මේකෙන් අදහස් කරන්නේ ආයතනයකට තොග සම්බන්ධ මුළු පිරිවැය අවම වෙන ආකාරයට එක්වරකට ඇනෝම් කළ යුතු ඒකක සංඛ්‍යාව නැත්නම් එක ඇනෝමක් ඇතුලේ ඇතුළත් කළ යුතු ඒකක සංඛ්‍යාව. එම ඒකක සංඛ්‍යාව ඇනෝම් කරනවා නම් ව්‍යාපාරයට පිරිවැය අතින් වාසිදායකයි. මෙම ආර්ථික ඇනෝම් ප්‍රමාණයත් නැත්නම් EOQ අපිට ගණනය කරන්න පුළුවන්. ආයතනයක මේ තොග සම්බන්ධයෙන් මුළු පිරිවැය කියන එක පිරිවැය වර්ග දෙකකින් සමන්විත වෙනවා. එකක් තමයි තොග ඇනෝම් කිරීමේ පිරිවැය, අනිත් එක තමයි තොග පවත්වාගෙන යාමේ පිරිවැය. ඒ අනුව තොග ඇනෝම් කිරීමේ පිරිවැය සහ තොග පවත්වාගෙන යාමේ පිරිවැය කියන පිරිවැය වර්ග දෙකෙන් මේ මුළු පිරිවැය සමන්විත වෙනවා. ඊළඟට මේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය අපට සමීකරණයක් ඇසුරින් ගණනය කරන්න පුළුවන්. ඒ සමීකරණය තමයි 2DCO බෙදීම CH සම්පූර්ණ එකේ වර්ගමූලය. CO කියන එකෙන් අදහස් කරන්නේ ordering cost. ඒ කියන්නේ එක් ඇනෝමක් සඳහා වැයවන පිරිවැය. ඒ වගේම D කියන එකෙන් අදහස් කරන්නේ වාර්ෂික තොග අවශ්‍යතාවය. එසේත් නැත්නම් වාර්ෂික ඉල්ලුම. ඒ වගේම CH කියන එකෙන් අදහස් කරන්නේ holding cost. ඒ කියන්නේ මේ එක ඒකකයක් කාලච්ඡේදයක් පවත්වාගෙන යාම සඳහා දරන පිරිවැය. මේ විදිහට අපිට ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරන්න පුළුවන්. අපි ආර්ථික ඇනෝම් ප්‍රමාණයත් මේ විදිහට ප්‍රස්ථාරිකව නිරූපණය කරන ආකාරය බලමු. මුලින්ම අපිට පවත්වාගෙන යාමේ පිරිවැය රේඛාව මේ ආකාරයට නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මේ තොග පවත්වාගෙන යාමේ පිරිවැය බිඳුවෙන් පටන් අරගෙන ඉහළ නගින රේඛාවක් විදිහට නිර්මාණය කරන්න පුළුවන්. මොකද තොග ඒකක සංඛ්‍යාව වැඩි වෙන්න තමයි පවත්වාගෙන යාමේ පිරිවැය වැඩි වෙන්නේ. ඒ වගේම ආර්ථික ඇනෝම් ප්‍රමාණය ගණනය කරනකොට අපිට ඊළඟට අවශ්‍ය වෙන රේඛාව තමයි ඇනෝම් කිරීමේ පිරිවැය. එතකොට ඇනෝම් කිරීමේ පිරිවැය තොග ඒකක සංඛ්‍යාව වැඩි වෙන්න අපි ඇනෝම් කරන්නේ නැහැ. එහෙනම් අඩු වෙන්න තමයි ඇනෝම් කරන්නේ. ඒ අනුව මේ ආකාරයේ රේඛාවක් ඔබට දකින්න පුළුවන්. එතකොට මේ දෙකේ හැසිරීම තමයි අපි මුළු පිරිවැය වශයෙන් හඳුන්වන්නේ. එතකොට ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා කියන්නේ මේ තොග පවත්වාගෙන යාමේ පිරිවැය සහ ඇනෝම් කිරීමේ පිරිවැය එකිනෙකට ඡේදනය වන, ඒ වගේම මුළු පිරිවැය අවම වන ස්ථානයේදී තීරණය වන ඒකක ප්‍රමාණය. එතකොට මේ EOQ වශයෙන් හඳුන්වන්නේ එම ඒකක ප්‍රමාණය. එතකොට ඇනෝම තුල ඒ ඒකක ප්‍රමාණය ඇතුළත් වුණොත් ආයතනයට පිරිවැය අවමව ඒ තොගය ලබා ගන්න පුළුවන්. ඒ නිසා එම ස්ථානයේදී අවම පිරිවැයක් ඇතුළත් වෙනවා. ඒ නිසා ආර්ථිකමය වශයෙන් වාසිදායක වන තොග ප්‍රමාණය තමයි ආර්ථික ඇනෝම් ප්‍රමාණය වශයෙන් හඳුන්වන්නේ. එය මේ ආකාරයට ඔබට ප්‍රස්ථාරිකව නිරූපණය කිරීමේ හැකියාවක් තියෙනවා. නිෂ්පාදනයේදී නැත්නම් මෙහෙයුම් කළමනාකරණයේදී නිෂ්පාදිතවල ගුණත්වය කියන එක ඊටාම වැදගත් වන සාධකයක් වෙනවා. එතකොට මේ ගුණත්වය කියන එකෙන් අදහස් කරන්නේ පාරිභෝගික අවශ්‍යතා හා වමනා තෘප්තිමත් කිරීමට නිෂ්පාදිතයකට තියෙන හැකියාව. මේ හැකියාව අපි
තවත් වචනයකින් කිව්වොත් නිෂ්පාදිතවල තත්වයේ වශයෙන් උත් හඳුන්වන්න පුළුවන්. අපි quality කියලා මේක ඉංග්‍රීසියෙන් හඳුන්වනවා. එතකොට නිෂ්පාදිතයට මේ ගුණත්වය කියන එක වෙනස් වෙන්න පුළුවන්. එතකොට ගුණත්වය කියන්නේ අංගෝපාංග රාශියක එකතුවක්. අංගෝපාංග වැඩි වෙන්න අපිට කියන්න පුළුවන් නිෂ්පාදිතයේ ගුණත්වය වැඩි වෙනවයි කියලා. උදාහරණ විදියට ගත්තොත් අංගෝපාංග ලෙස මනා ක්‍රියාකාරීත්වය, කල් පැවැත්ම, විශ්වාසවන්තභාවය, ප්‍රමිතියට අනුකූල වීම, ආරක්ෂිත බව මේ වගේ අංගෝපාංග රාශියක් ගන්න පුළුවන්. ඒ නිෂ්පාදිතයට වෙනස් වෙන්න පුළුවන්. ආහාරයක ගුණත්වය කියන එක ගත්තොත් ගුණත්වය, සෞඛ්‍ය ආරක්ෂිත බව, රසය මේ දේවල් ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදියට තව වාහනයක් ගත්තොත් සුඛෝපභෝගී බව, ඉන්ධන පිරිමැසුම් බව මේ වගේ අංගෝපාංග නිෂ්පාදිතයේ ස්වභාවය අනුව වෙනස් වෙන්න පුළුවන්. ඒ අනුව පාරිභෝගික අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීමට නිෂ්පාදිතයකට මේ අංගෝපාංග එකතු කිරීම තුළින් නිෂ්පාදිතයේ ගුණත්වය නැත්නම් තත්වය වර්ධනය කරන්න පුළුවන්. මෙම තත්වය පවත්වාගෙන යාම අපි හඳුන්වනවා තත්ත්ව පාලනය කියලා. නැත්නම් අපි කියනවා ගුණත්ව පාලනය කියලා. quality control ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ අනුව තත්ත්ව පාලනය කියලා කියන්නේ නිෂ්පාදන ආයතනයක් විසින් ස්ථාපිත කරලා තියෙන ප්‍රමිතිවලට අනුකූලව නිෂ්පාදනය සිදු කෙරෙනවද? ඒවා අවම වශයෙන් නීතිමය අවශ්‍යතා සපුරාලනවද කියලා තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය. එතකොට මේ ආයතනයක අඛණ්ඩව සිදුවන ක්‍රියාවලියක්. මේ සඳහා ආයතනයක තත්ත්වපාලකවරු ඉන්නවා. ඔවුන් අඛණ්ඩව සිදු කරන ක්‍රියාවලියක් විදියට මේ තත්ත්වපාලන කාර්ය සිදු කරනු ලබනවා. එතකොට මේ තත්ත්වපාලනය සඳහා ආයතනවලට පාවිච්චි කරන්න පුළුවන් විවිධ ශිල්ප ක්‍රම තියෙනවා. තත්ත්ව කව, quality circles, ශූන්‍ය දෝෂ, zero defects, තත්ත්ව ආරක්ෂණය, quality assurance, ගුණත්ව ප්‍රමිති, quality standards, සංඛ්‍යානමය ක්‍රියාවලි පාලනය, statistical process control. අපි සරලව බලමු මොනවද මේ ශිල්ප ක්‍රම කියලා. තත්ත්ව කවයක් කියන එකෙන් අදහස් කරන්නේ එක සමාන කාර්යක නිරත වෙලා ඉන්න සේවකයෝ පුංචි කණ්ඩායම් වශයෙන් එකතු වෙලා Tamanට මේ රාජකාරී කටයුතු වලදී රැකියාවේදී මුහුණ දෙන ගැටලු, යෝජනා, අදහස් ඒවට විසඳුම් ඒ සාකච්ඡාව තුළදීම ලබා ගන්නවා. ඉතින් ඒ සුහදව සාකච්ඡා කළා ඒ ගැටලු විසඳා ගැනීම ක්‍රමවේදයක් හැටියට තත්ත්වපාලන ශිල්ප ක්‍රමයක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ශූන්‍ය දෝෂ කියන එකෙන් අදහස් කරන්නේ. මේන් බලාපොරොත්තු වෙන්නේ සෑම නිෂ්පාදිතයක්ම දෝෂ වලින් තොරව නිෂ්පාදනය සිදු කරන බවට තහවුරු කර ගැනීම. ප්‍රථම වතාවටවත් වැරද්දක් සිදු නොවීමට වග බලා ගැනීම මෙහිදී අවධානය යොමු කරනු ලබනවා. ඒ වගේම තමයි තත්ත්ව ආරක්ෂණය කියලා කියන්නේ. මේකෙදී නිෂ්පාදන ක්‍රියාවලියේ සෑම අදියරක්ම විධිමත්ව පරීක්ෂාවට ලක් කරනවා. අවසාන නිෂ්පාදිතය අමුද්‍රව්‍ය විතරයි මේ හැම පියවරක්ම විධිමත් පරීක්ෂාවට ලක් කරනවා. ඒ අනුව නිෂ්පාදිතයේ ගුණත්වය තහවුරු කරගන්න පුළුවන්. ඒ සෑම අදියරක්ම කෙරෙහි අවධානය යොමු කිරීම තුලින්. ඒ වගේම තමයි ගුණත්ව ප්‍රමිති අනුගමනය කරන්න පුළුවන්. අපි කියනවා ස්ටෑන්ඩඩ්ස් කියලා. මේක ජාත්‍යන්තර ප්‍රමිති ලබා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපේ ශ්‍රී ලංකාවේ තියෙන මේ ප්‍රමිති පාවිච්චි කරන්න පුළුවන්. අපි ජාතික ප්‍රමිතිය හැටියට SLS සහ අන්තර්ජාතික ප්‍රමිති වශයෙන් ISO මේ හරහා පාවිච්චි කරන්න පුළුවන්. ඒ හරහා නිෂ්පාදිතවල ගුණත්වය ආරක්ෂා කරගන්න පුළුවන්. ඊට අමතරව තවත් එක් ක්‍රමයක් තමයි මේ නිෂ්පාදන ක්‍රියාවලියේ සිදුවන කාර්ය සාධනය පිළිබඳව දත්ත එක්රැස් කරලා රූප සටහන් වගු ප්‍රස්ථාර මගින් ඒවා අදාළ පාර්ශ්වයන්ට sannivedanaya කරන්න පුළුවන්. ඔබගේ පාසල්වලත් මේ කාර්ය කරනවා. ප්‍රතිඵල ආවහම ඒ ප්‍රතිඵල පිළිබඳව මේ විදිහේ රූප සටහන් වගු ප්‍රස්ථාර මගින් අවශ්‍ය පාර්ශ්වයන්ට sannivedanaya කිරීම සිදු වෙනවා. ඉතින් මේ ආකාරයටත් මේ තත්ත්ව පාලනය සිදු කරන්න පුළුවන් එක ශිල්ප ක්‍රමයක් හැටියට හඳුනා ගන්න පුළුවන්. ඊළඟට මෙහෙයුම් කළමනාකරණයේදී වැදගත්ම සාධකයක් තමයි ඵලදායීතාවය කියලා කියන්නේ.
අපිට ඵලදායීතාවය කියන එකෙන් අදහස් කරන්නේ යම් නිශ්චිත කාල සීමාවක් තුල යෙදවුම් සහ නිමවුම් අතර තියෙන අනුපාතික සම්බන්ධතාව. මෙම අනුපාතික සම්බන්ධතාව අපිට ගණනය කරන්න පුළුවන් නිමවුම් යෙදවුම් වලින් බෙදීම තුලින්. ඒ අනුව ඵලදායීතාවය කියලා කියන්නේ නිමවුම බෙදීම යෙදවුම්. මේ විදිහට ඵලදායීතාවය ව්‍යාපාරයකට ඉතාම වැදගත් වෙන්න පුළුවන්. මොකද ව්‍යාපාරයේ සම්පත් බෙදා හැරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී මේ ඵලදායීතාවය කොච්චරක්ද කියන එක තීරණය කිරීම ඉතාම වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ව්‍යාපාරයේ පුළුල් කිරීම සම්බන්ධයෙන් යම් තීරණ ගන්න අවස්ථාවලදී ඵලදායීතාවය වැදගත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ආයතනයකට මේ ආයතනයේ ඵලදායීතාවය තව සෙසු සමාන ආයතන නැත්නම් තරඟකරුවන් සමග සංසන්දනාත්මකව බලලා ආයතනය පිළිබඳ තීරණ ගන්න පුළුවන්. ඒ වගේම ව්‍යාපාර ආයතනයේ ප්‍රගතිය අවබෝධ කර ගැනීම සඳහා මේ ඵලදායීතාව ව්‍යාපාරයකට ඉතාම වැදගත් වෙනවා. ව්‍යාපාරයකට මේ ඵලදායීතාවය වර්ධනය කරගන්න පුළුවන් තාක්ෂණය පාවිච්චි කිරීම හරහා. ඒ අනුව තාක්ෂණය පාවිච්චි කරලා ඵලදායීතාව වර්ධනය කරගන්න ශිල්ප ක්‍රම කීපයක් අපිට වර්තමානයේ හඳුනා ගන්න පුළුවන්. පරිගණක ආධාරක නිර්මාණ නැත්නම් මෝස්තරකරණය, කම්පියුටර් ඩිසයින් කියන අපි කෙටියෙන් CAD කියලා කියනවා. ඒ වගේම පරිගණක ආධාර නිර්මාණ සමාවෙන්න ඒ වගේම පරිගණක ආධාරක නිෂ්පාදන ක්‍රමය computer aided manufacturing CAM ඒ වගේම පරිගණක සමෝධානික නිෂ්පාදන ක්‍රමය computer integrated manufacturing SIM ඒ වගේම පරිගණක අංකිත පාලනය computerized numerical control CNC අපි සරලව බලමු මේ ක්‍රම මොනවද කියන එක. පරිගණක ආධාරක නිර්මාණකරණය නැත්නම් මෝස්තරකරණය. මෙහිදී මේ සැලසුම් නැත්නම් නිර්මාණ පරිගණක ආධාර කරගෙන පරිගණක කම්පියුටර් ග්‍රැෆික් කියලා කියන්නේ පාවිච්චි කළා සැලසුම් සකස් කිරීම තමයි අපි මේ CAD කියන එකෙන් අදහස් කරන්නේ. ඒ වගේම CAM කියන එකෙන් අදහස් කරන්නේ මේ නිෂ්පාදන ක්‍රියාවලිය කළමනාකරණය කරන්න පරිගණක ආශ්‍රිත වැඩසටහන් යොදා ගන්නවා. ඒ හරහා නිෂ්පාදනයේ සිදුවන්නේ නම් මේ පරිගණක ආශ්‍රිත උපකරණ පදනම් කරගෙන. ඒ වගේම මේ CAD සහ CAM කියන දෙකේ එකතුවක් විදියට පරිගණක සමෝධානික නිෂ්පාදනය ගන්න පුළුවන්. නිර්මාණය කිරීම සහ නිෂ්පාදනය කියන දෙකටම මේ පරිගණක තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පරිගණක අංකිත පාලනය කියන එකෙන් අදහස් කරන්නේ මේ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කරන්න පරිගණක වැඩසටහන් මගින් පාලනය වන යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ඒ අංක ලබා දීම හරහා ඒ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණය ආයතන බහුලව පාවිච්චි කරනවා. ඉතින් මේ අනුව ආයතනයක ඵලදායීතාවය වර්ධනය කරගන්න මේ විදිහේ තාක්ෂණික උපකරණ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අද දවසේ අපි මේ පැයක කාල සීමාව තුළ ඔබත් සමග සාකච්ඡා කරේ මෙහෙයුම් කළමනාකරණය සම්බන්ධ ප්‍රධාන කරුණු කිහිපයක්. ඉතින් ඔබට මේ සම්බන්ධ ලියවුණ පොතපත සහ මේ සම්බන්ධයෙන් ඔබට පසුගිය ප්‍රශ්න පත්‍රවලදී ලැබිච්ච ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කරන්න. ඒ හරහා ඔබට තව දුරටත් දැනුම තහවුරු කරගන්න පුළුවන්. එසේනම් දරුවනේ ඔබ සැමට ආයුබෝවන්.